time news bulletin. අයිබෝවන් ජාත්‍යන්තර ප්‍රමිතියේ ප්‍රවෘත්ති වාර්තාකරණයේ දේශීය සන්නාමය අද දින රාත්‍රී 8 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම නයෝමි ප්‍රනාන්දු ප්‍රථමයෙන් ශීර්ෂ පාඨ. ජනතා සෝසුතුම් මැද අමරදේවයන්ගේ දේහය නිදහස් චතුරස්‍රයට අවසන් කටයුතු හෙට පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව. ව්‍යාපාරම්කාර ව්‍යාපාරිකයන්ගෙන් පරිසරය බේරා ගැනීමට නිලධාරීන් කැපවිය යුතුයි. ජනපති පවසයි. අගමැති හොංකොං සමුළුවට එක්වෙයි. බැඳුම්කර ප්‍රශ්නය නිසා කැබිනට් මණ්ඩලය උණුසුම්. තිස්ස අත්තනායකගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි. Living your masterpiece. Roselle, eternal elegance. අභාව ප්‍රාප්ත ආචාර්ය පණ්ඩිත් W.D. අමරදේව ශූරින්ගේ දේහය මහජන ගෞරවය සඳහා අද පෙරවරුවේ කොළඹ නිදහස් චතුරස්‍රයේ තැන්පත් කෙරුණා. දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව හෙට පස්වරුවේ සිදු කිරීමට පිරිසක් රිය පෙරහැරට පැමිණි මගේ අනාගත පරම්පරාවට කලාව හදාරන්න මගේ නමින් අමරදේව අසපුවක් නිර්මාණය කිරීමේ ආසාවක් මට බොහෝ කාලයක සිට තියෙනවා. ඒක ඉෂ්ට කරගන්න එතුමාට පුළුවන් වුණේ නැහැ කිව්වා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා එතුමාගේ හිතේ තිබිච්ච අවසන් කාලයේ තිබිච්ච ලොකුම ආසාව නුදුරු කාලයේදී ජාතියට දායාද කරන්නත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද බෞද්ධාලෝක මාවතේදී දේහයට පුෂ්පෝපහාර දක්වා රිය පෙරහැර හා එක් වුණා. විශේෂ රිය පෙරහැරකින් නිදහස් චතුරස්‍රය වෙත රැගෙන ආචාර්ය පණ්ඩිත් W.D. අමරදේවයන්ගේ දේහය කලාකරුවන් දේශපාලනඥයින් ඇතුළු විවිධ ක්ෂේත්‍රවල පිරිසක් මෙන්ම මහ ජනතාව විශාල
තාද අද පසුරුවේ අමරදේවයන්ගේ දේහයට අවසන් ගෞරව පුද කළා. ආචාර්ය පණ්ඩිත් WD අමරදේව ශූරින්ගේ අභාවයත් සමග ඊයේ සිට දින 7ක ශෝක කාලයක්ද ප්‍රකාශයට පත් කෙරුණු අතර ඒ වෙනුවෙන් සෑම නිවසකම සුදු කොඩි ඔසවන ලෙසත් සෑම රාජ්‍ය ආයතනයකම ජාතික ධජය අඩකුඹු කරන ලෙසත් රජය ඉල්ලා සිටිනවා. මට ඉතුරු කරලා ගිය මතකේ තියෙනවා අපි රටට එතුමා දායද කරපු දේ ඒක ඉතුරුයි අපිට කාටවත් ඒ ගැන දුක් වෙන්න දෙයක් නැහැ. අමරදේව මැතිතුමා ජාතියේ සංකේතයක් බවට පත් වෙලා තියෙනවා. එතුමා මිය ගියත් එතුමා අපාතර ජීවත් වෙනවා සදාකාලිකව. ඉතින් අපි එතුමාට නිවන් සුව මගේ ජීවිතේ මම ආදරය කරපු හඬ ජීවිතේ වින්ද හඬ ඒ හඬ ආපහු නැවත ලංකාවේ කවදාවත් මම හිතන්නේ ඇහෙන්නේ නැති වෙයි. එතුමා මට ඔබට මේ රටට විතරක් නෙමේ මුළු විශ්වයටම අයිති පොදු වස්තුවක්. අපි හැම වෙලේම ඔහු අහස උඩ තියන්න හදනකොට ඔහු පොළවේ ඉන්නේ. කුඩා සිරුරක් තිබුණාට මහා පර්වතයක් වගේ දැවැන්ත ගාන්ධර්වය. බොහෝ බෞද්ධයින් පරලෝකයට බය වෙනකොට අමරදේවයන් පරලෝකයට කිසිම බයක් නැතුව අනිත් අයවත් පිනවමින් ජීවත් වුණා. ඒක පූර්ණ මහා පෞරුෂයක්. මම රාජකීය විද්‍යාල ප්‍රාථමිකයේ ඉගෙන ගන්න කාලේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයාටත් සංගීතය උගන්වපු ගුරුතුමා ගුරුවරයෙක්ට පිදිය යුතු උත්තම ගෞරවයක් මේ අවස්ථාවේදී ද කරමින් මහා දැවැන්ත වෘක්ෂ අපෙන් වෙන් වී යනවා. එතෙන්ට නැවත පැලයක් පැල කරන්නට අපි උත්සුක වුණොත් හොඳයි. එහෙම නැත්නම් මේ කලාව මහා දැවැන්ත කාන්තාරයක් බවට පත් වේවි. ආචාර්ය පණ්ඩිත අමරදේවන් මට හමුවන්නේ සොන්දර විශ්වවිද්‍යාලයේදී. එතුමාගේ ගුරු ඇසුර මට ලැබුණා. එතුමාට ඒ පින මායිති වෙන්න ඕනේ. ආව සැලකුවේ දරුවෙක්ට වගේ සර්ගේ ගතිගුණ ඔක්කොම අපිට හම්බ වුණා ඇත්තටම. මං හිතන්නේ අද අපේ ජීවිතත් මැරුණා කියන එක තමයි මගේ කල්පනා. මං වගේ තාම දරිද්‍රතාවෙන් පෙළිච්ච දුප්පත් පවුලක දරුවෙක්ව මේ තරම් තත්ත්වයකට පත් කරලා අද දශක 5ක් තිස්සේ මේ ශාස්ත්‍රයේ වැඳෙන්නට අවස්ථාව දුන්නේ ආදරණීය අමරදේව සේට පිසිදුවේ. අභාව ප්‍රාප්ත ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ නමින් උදාගම්මානයක් නිර්මාණය කිරීමේ කටයුතු සතියක් ඇතුළත ආරම්භ කරන බව නිවස් හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අමරදේවයන් පිළිබඳව සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා සහ තවත් දේශපාලඥයින් දැක් වූ අදහස් දැන්. එතුමාගේ ඒ සංගීත කලාව සංගීත හැකියාව සදාමරණීයයි. එතුමා මේ රටේ කලා ශාස්ත්‍රයට ඓතිහාසික මෙහෙවරක් ඉෂ්ට කරලා ජන සමාජයේ යුග පෙරලියක් ඉෂ්ට සිද්ධ කරපු මහා අභීත ලංකා පුත්‍රෙක් කියන එක අපි හැමෝම ભેදයකින් තොරව පිළිගන්නා වූ කාර්ය. උදාගම්මානයක් ආරම්භ කරනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශයට පත් කරනවා. නූතන ලංකාවේ සංගීතයක් සංගීත සම්ප්‍රදායක් නිර්මාණය කළ අපට සියලු දෙනාටම ආඩම්බර විය හැකි සංස්කෘතියකට විශාල පිටුවහලක් වූ යුග පුරුෂයෙක් තමයි අපිව අත්හැරලා ගිහිල්ලා තියෙන්නේ. අමරදේව ජීවිතයෙන් ගන්න පුළුවන් බොහෝ දේවල්. අමරදේව මැතිතුමා ජීවිතේ ඉතාම පොඩි තැනින් පටන් අරගෙන තමන් ඉතාම දුක් මහන්සි වෙලා ඒ ඔය තරට ඇවිල්ලා ඔහු අද මුළු රටම ගරු කරන පුද්ගලෙක් බවට පත් වෙලා තියෙනවා. ඔහුගේ දක්ෂතාවයෙන් ඉස්සරහට. ඔබත් කවදා හරි අදිෂ්ඨාන කරගන්න ඔබ අනාගතේ හොඳම තැනකට තමන්ට හැකියාව දක්ෂකම් මත ඉදිරියටම යන්නේ අදිෂ්ඨානෙ තියාගන්න කියලා මම කියනවා. ජාවාරම්කාර ව්‍යාපාරිකයන්ගෙන් පරිසරය බේරා ගැනීමට නිලධාරීන් අවංකව කැපවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. මධ්‍යම උපදේශන කාර්යාංශය සහ මධ්‍යම පරිසර අධිකාරිය නිලධාරීන් හමු වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය යටතේ පවතින ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශය සහ මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රගති සමාලෝචනය පිළිබඳ ජනාධිපතිවරයා ඊයේ පස්වරුවේ සොයා බැලුවා. එහිදී හරිත ගොඩනැගිලි සංකල්පය ඉදිරියට ගෙන යාම සහ මොරගහකන්ද කළුගඟ සහ උමා ඔය වැනි ජල සම්පාදන ව්‍යාපෘති සාර්ථක කර ගැනීමට එම ආයතන වලින් ලබාගත හැකි දායකත්වයේද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නිලධාරීන්ට පැහැදිලි කර තිබෙනවා. ජාවරංකාර බිස්නස් කාර මුළු රටක් නැති කරන්න ඕනේ. අපේ ඊළඟ පරපුරට රටක් තියෙන්න ඕනේ නේ. ගහක් කන්දක් ගංගාවක් කැලලක් සතෙක් සීපාවේ මේ රටේ ඉන්න දෙන්න බෑ. හැබැයි මේ බිස්නස් කරන ජරා මිනිස්සුත් එක්ක එකතු වෙලා මේ හැම ආයතනෙම ආය අම්මේ යෝජනාව එහෙම කියලා කියනවා නෙවෙයි. කවදාවත් එහෙම හිතන්න එපා. මම දන්නා බොහොම අවංකව බොහොම මානසිකව වැඩ කරන අය තමයි වැඩි පිරිසක් ඉන්නේ. නමුත් මේ යම් පිරිසක් මේ ජාවරංකාරයොත් එක්ක එකතු වෙලා මේ කරන වැඩේ මේකේ ප්‍රතිඵලය මේ රට වෙනුවෙන් කවුද මේ දේ ඉෂ්ට කරන්නේ? මේ දෙතුන් දෙනෙකුට 10කට 15කට කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. මේක මම කියන්නේ තමුන්නාසලාගේ වගකීමක් ආයතනය. අනාගත සමාජීය හා ආර්ථික අභියෝගයන්ට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාව ඩිජිටල්කරණය සඳහා පියවර ගනිමින් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. හොංකොංහි සංචාරයක නිරත අග්‍රාමාත්‍යවරයා අද 15 වන ජර්මානු ව්‍යාපාර සඳහා වූ ආසියා ශාන්තිකර සමුළුවේදී අදහස් පළ කරමින් මේ බව සඳහන් කළා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ දෙදින හොංකොං නිල සංචාරයේ වැදගත්ම දිනය අදයි. අග්‍රාමාත්‍යවරයා අද දින ජර්මානු ව්‍යාපාර පිළිබඳ ආසියා ශාන්තිකර සමුළුවේ අදහස් දැක්වීම සිදු කළා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද උදෑසන ජර්මනියේ නියෝජ්‍ය චාන්සලර්වරයා, ඔස්ට්‍රේලියාවේ මුදල් අමාත්‍යවරයා, ඉන්දුනීසියානු වෙළඳ අමාත්‍යවරයා සහ හොංකොං වෙළඳ සහ ආර්ථික සංවර්ධන ලේකම්වරයා ඇතුළු පිරිසක් සමග සාකච්ඡාවකට එක් වුණා. ඊන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා අද ආරම්භ වූ 15 වන ජර්මානු ව්‍යාපාර සඳහා වූ ආසියා ශාන්තිකර සමුළුවේ සමාරම්භක උළෙලේ විශේෂ සැසියකට සහභාගී වුණා. Very, very warm welcome to the Prime Minister of Sri Lanka, Ranil Wickremesinghe. We've also recognized digital economy has to get priority. අපි හඳුනාගෙන තියෙනවා ශ්‍රී ලංකාව තුළ ඩිජිටල් ආර්ථිකයක් ඇති කිරීමට ප්‍රමුඛත්වය ලබා දීම වැදගත් කාරණයක් කියලා. එමගින් අනාගත ආර්ථික හා සමාජීය අභියෝගයන්ට මුහුණ දෙන්න අපට හැකියාව ලැබේවි. මේ සඳහා මේ වන විටත් අප තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයේ ආයෝජන සහ පුහුණුවීම් වර්ධනය කර ඇතිසේම නිදහස් Wi-Fi කලාප පිහිටවීම, සහනදායී පදනම් මත සරසවි සිසුන්ට ණය ලබා දීම සහ ලැප්ටොප් ලබා දීම, උසස් පෙළ සිසුන්ට නොමිලේ ටැබ් පරිගණක ලබා දීම වැනි වැඩසටහන් ක්‍රියාත්මක කරලා all the upper secondary students will be given tablets free of charge. සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව ජර්මානු නියෝජ්‍ය චාන්සලර් සිග්මා ගේබ්‍රියල් මහතා සමග අග්‍රාමාත්‍යවරයා ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වුණා. එහිදී ජර්මානු නියෝජ්‍ය චාන්සලර්වරයා පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකා රජයේ වැඩපිළිවෙල පැසසුමට ලක් කළා. යාපනයේ ක්‍රියාත්මක වන ආවා ගෲප් යන කණ්ඩායමට යුද හමුදාව සම්බන්ධ නොමැති බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසනවා. අද පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ආණ්ඩුකාරවරයා මේ අදහස් පළ කළා. ආවා ගෲප් කියලා කියනවා කණ්ඩායම. දැන් අපේ දකුණේ කොයි තරම් මැර කණ්ඩායම් ඇති වුණා. පාතාල කල්ලි. ඒක ඉවරද? මර්ධනය කරලා ඉවරද? එකක් යනකොට තව එකක් එනවා. නම විතරයි වෙනස් වෙන්නේ. මේ ඔක්කොම දකුණෙත් සිද්ධ වෙන දේවල්. ආවා ගෲප් එකට ඊපස්සේ මොකක්ද තියෙන්නේ? ආයෝජනයක් යනතුමා. එතුමාම වග කිව යුතු මණ්ඩලයක ඉඳගෙන එතුමා එක කියන්නේ. එතුමා ඔක කිව යුත්තේ මෙතන නෙවෙයි. ඕක එතුමා වඩා හොඳයි මාධ්‍යයට කියන්නේ නැතුව කැබිනට් මණ්ඩලයට රාජ්‍ය ආරක්ෂක මැතිතුමාට, ලේකම්තුමාට, ජනාධිපතිතුමාට, අගමැතිතුමාට මේකට කියලා අවශ්‍ය පියවර ගත්තා. මම දන්නේ නැහැ ඕකේ ඇත්ත නැත්ත. ඒගොල්ලෝ බීමත් කමින් අර දකුණු ඉන්දියානු චිත්‍රපටිවල තියෙන විදියට කැටි පොරෝ සකස් කරගෙන ඒ විදියට ඇඳගෙන මෝටර් සයිකල් වලින් ගිහිල්ලා රෑපානේ නොයෙකුත් තැන්වල මිනිසුන්ට හිරිහැර කරනවා කියන මතවාදය ආපුවාම මම පොලිසිය හමුදාව කැඳවලා කිව්වා මේක වහාම මර්ධනය කරන්න අවශ්‍ය පියවර ගන්න කියලා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේක අපේ රටේ බුද්ධ්‍යංශ වලට මේක බාරයි. මගේ ප්‍රතිභාපූර්ණ නිර්මාණශීලීත්වය සහ ඉතිහාසයේ තියෙන ඒවත් එක්ක මේකට කතන්දරයක් මවන්න පුළුවන්. නමුත් මම සාහිත්‍යකාරයෙක්වත්
ප්‍රබන්ධ සාහිත්‍ය කරන්නවත් නවකතා ලියන්නවත් ආපු විදිය නෙමෙයි මෙතන. මම ඇවිල්ලා තියෙන්නේ කරුණු කාරණා මත පදනම් වෙලා කතා කරන්න. මම සොයලා බැලූ කාරණා අනුව මට දැන් කරන හමුදාව මේක පස්සේ නෑ. මේ ප්‍රකාශය හරහා යම් කිසි විදිහකට හමුදාවට අපකීර්තියක් වුණා කියලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියනවා. ගහකින් කුරුම්බැට්ටයක් වැටිච්ච ගමන් කුක්ක බුරනවා. හැබැයි ටිකක් අර මෝරපු බල්ලෙක් එහෙම බුරන්නේ නෑනේ. මට කුක්කෙක් බුරන විදිහට බුරන්න බෑ. ඉතින් ඔබ කියන කුක්ක රාජ්‍ය සේවාවක් නැතුව ඒක ඉතින් ඔයා මේ කරන දෙන්නේ මම එතුමාට එහෙම කියන්නේ නෑ. ඔබේ සම ඇතුළතින්ම පිරිසිදු කරන ස්වාභාවික සංයෝගය සේරි ෆේස් වොෂ්. ලෝකෙ කොයි හිටියත් සුපිරිසිදුව ලස්සනට ඉන්න මගේ සමට ගැලපෙන්නේ සේරි ෆේස් වොෂ්. දැන් දේශපාලන ලෝකයේ තිරය පිටුපස්ස තොරතුරු. පසුගිය කැබිනට් රැස්වීම උණුසුම් මුහුණුවරක් ගත්තේ කෝප් වාර්තාව හේතුවෙන්. මෙහිදී සියලු කැබිනට් ඇමතිවරුන්ට නිදහසේ කතා කරන්නදී ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් බලාගෙන හිටියා. මුලින්ම ඇමති කබීර් හෂීම් සහ ලක්ෂ්මන් කිරියල්ල කතා කළා. කෝප් පරීක්ෂණ දේශපාලන මුහුණුවරක් ගන්න දෙන්න හොඳ නැහැ. පසුගිය කාලේ කෝප් වාර්තා 30ක් අහක දැම්මා. නමුත් මෙතනදී අපි එහෙම කළේ නැහැ. මේ අතර දයාසිරි ජයසේකර අදහස් පළ කළා. රාජපක්ෂලාගේ බිලියන 18ක් ගැන කතා කළා. කොහේ සල්ලි තියෙනවා නම් මේවා ගේන්න ගෙනහලා ඉවරයක් කරන්න. එදා නාමල්ලා සමග හිටිය ඇලෝසියස්ලා අද මේ ආණ්ඩුවේ කොයි ඇමතිත් එක්කද ඉන්නේ කියලා මම කියන්නද? එහෙම කතා කරන්න එපා දයාසිරි. ඔයා මෙතන කතා කරන්නේ හරියට විපක්ෂීය උමනාව ඉටු කරන්නද? රවි කරුණායක දයාසිරි කතාවට ඒ විදියට හරස් වුණා. අපි විපක්ෂයේ ඉන්න තැන ඉඳගෙන නෙවෙයි කටයුතු කරන්නේ. මෙතනදී වැරදි කරපු අයට දඬුවම් දුන්නම ගැටුමක් ඇති වෙන්නේ නැහැ. දයාසිරි පෙරලා උත්තර දුන්නා. විපක්ෂයට ඕනේ ආණ්ඩුව අර්බුදයකට යවන්න. අපි ඒකට ඉඩ දෙන්න හොඳ නැහැ. වැරදි කරපු අයට නීතිය ක්‍රියාත්මක කිරීමක් වෙන්න ඕනේ. ඇමති රාජිතගේ අදහස වුණා. සියලු කතා අහගෙන හිටපු ජනාධිපතිවරයා තම ස්ථාවරය පැහැදිලි කළා. දැන් දේශපාලකයන් පරීක්ෂණයෙන් ඉවත් විය යුතුයි. ඉදිරි ක්‍රියාමාර්ග සාධාරණව ක්‍රියාත්මක කරන්න අධිකරණයට බාර දෙමු. ජනපතිගේ ඉල්ලීමට අවසානයේදී දෙපාර්ශ්වයම ඇමතිවරු එකඟ වුණා. මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීම පසුගිය අඟහරුවාදා නෙළුම් මාවතේ පිහිටි කාර්යාලයේදී පැවැත්වුණා. ආරම්භයේදී බැඳුම්කර සිටිය ගැන විමල් වීරවංශ පැහැදිලි කළා. UMP මන්ත්‍රීවරු හදන්නේ කොහොම හරි රනිල්ව මේ චෝදනාවෙන් නිදහස් කරගන්න. විමල්ගේ කතාව අනුමත කරමින් මහින්ද ආනන්දත් දිනේෂ් ගුණවර්ධනත් කතා කළා. අපිට හොරු කියා UMP එක මිනිසුගේ ඇස් වහලා හොරකම් කරන්න දක්ෂයි. සියලු කතා අසාගෙන හිටපු මහින්ද රාජපක්ෂ කිව්වේ මොකක්ද දන්නවද? අපිට හොරු කියපු උන් කම්බ හොරු වෙලා. හිටපු ජනාධිපති එහෙම කියද්දී බැඳුම්කර සිටිය මුල් කරගෙන අගමැතිවරයාට එරෙහිව විශ්වාස භංගයක් ගෙන්න මෙහිදී යෝජනා වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස නව පක්ෂය පිළිගැනීමෙන් පසුව මහින්ද රාජපක්ෂ ගම්පා දිස්ත්‍රික්කයේ සියලුම සංවිධායකයින් ප්‍රසන්න රණතුංගගේ නිවසට කැඳෙව්වා. ඊයේ අර පක්ෂය ගැන කිව්ව වෙලාවේ ඉඳන් ටෙලිෆෝන් කෝල් වැහි වැහලා වැඩිපුරම කතා කළේ ආණ්ඩුවේ ඇමතිවරු. ඒ අය කියනවා සර්ගෙන් කෝල් එකක් එනකම් බලාගෙන ඉන්න කියලා. එහෙම කිව්වට පක්ෂය පාවා දීපු උන්නම් ගන්න එපා. එතන සිටි සංවිධායකයින් බොහෝ දෙනෙකුගේ ඉල්ලීම වුණා. හරි කියමින් මහින්ද හිනහ වෙලා සංවිධායකයින්ගේ මතයට හිස වැන්නුවා. තිරේ පිටිපස්ස තවත් දේවල් අපි කියන්නම් ලබන සතියේ. බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතාගේ ඇප ඉල්ලීම කොළඹ මහාධිකරණය අද ප්‍රතික්ෂේප කළා. කොළඹ මහාධිකරණ විනිසුරු සරෝජිනී කුසලා වීරවර්ධන මහත්මිය විසින් අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කළ බවයි අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේ. තිස්ස අත්තනායක මහතාගේ ඇප ඉල්ලීමට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේ විනිසුරුවරිය සඳහන් කළේ ඇප ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ කරුණුවල කිසිදු සුවිශේෂී තත්වයක් නොපවතින බවයි. එමෙන්ම ඇප ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ දියුරුම් ප්‍රකාශයේ අසත්‍ය කරුණු රැසක් අඩංගු වන බව සඳහන් කළ විනිසුරුවරිය එමගින් ඔහු අධිකරණය නොමග යැවීමට කටයුතු කර ඇති බවද ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශය වෙත පැමිණියා. නාමල් රාජපක්ෂ මහතාගේ වාහන බලපත්‍රය වෙනත් අයෙකුට අලෙවි කිරීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා මන්ත්‍රීවරයා එහි පැමිණි බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අද මහ බැංකුවේ බිලියන 125කට පාඩුවක් මේ රටට වෙලා තියෙනකොට ඒ ගැන හොයන්න මූල්‍ය අපරාධ කොට්ටාසය අල්ලාසා දූෂණ කොමිසම ජනාධිපති කොමිසම පත් කරන්න මහන්සි වෙන්න ඕනේ කාල සීමාවක අද මේ අහිංසක නිලධාරීන්ට ඉහළින් උපදෙස් දීලා තියෙන්නේ නාම රාජපක්ෂගේ മന്ത്രി පර්මිට් වාහන ගැන හොයන්න. මොකද ඒක ලොකු පාඩුවක් මේ රටට මහ බැංකු බැඳුම් කර වලින් ලංකාවට වෙච්ච බිලියන 125ට වඩා. මේක දේශපාලන පරිගැනීමක්. ඉතින් අපි අනුකම්පා කරන ඉතින් මේ නිලධාරී කතා කරනකොට කියනවා අපි ඉතින් පවතින ආණ්ඩුව කියන දේවල් කරන්න ඕනේ නේ සර්. ඉතින් ඒක අපි කියන කතාවකුත් නෙවෙයි සර්. ඉතින් මෛත්‍රීපාල ජනාධිපතිතුමත් දැන් කිව්වනේ මේ ඉහළ නිලධාරීන් දේශපාලනීකරණය වෙලා නැවත අයියෝ මේ ගෙදර වගේ. මොකද මේ අයට අපිව දවස් දෙක තුනකට සැරයක් අපේ පවුල එක්කෙනෙක් ගෙනාවේ නැත්තම් මේකේ වැඩ කරන අය නිින්ද යන්නේ නැහැ ප්‍රොමෝෂන් හම්බෙන්නේ නැහැ. ඉතින් එන්න කිව්වොත් අපි එනවා බයත් නැහැ ණයත් නැහැ. මම නම් ආවේ 6 වෙනි පාර හැබැයි දෙපාරක් රිමාන්ඩ් වුණා. ඉතින් සාමාන්‍යයෙන් 6ට 2 අනුපාතයට යන්නේ.
133ක තමයි රිමාන්ඩ් වීමේ ප්‍රතිශතය තියෙන. ඊළඟ පාර එනකොට පොතේ හැටියට රිමාන්ඩ් වෙන්න ඕන අපි බලමු. සේවා විශ්‍රාම වැටුප වහා ලබා දෙන ලෙස ඉල්ලමින් කොළඹ කොටුවේ විරෝධතාවයේ සිටි විශ්‍රාමික ආබාධිත රණවිරුවන් පිරිසක් මෙවන විට උපවාසයක නිරත වනවා. ඔවුන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙම උපවාසය ආරම්භ කළා. කොටුව දුම්රියපොළ ඉදිරිපිට ඕල්කඩ් මාවතෙහි ඔවුන් මෙලෙස විරෝධතාවක් ආරම්භ කළේ පසුගිය සඳුදා දිනයි. ඒ විශ්‍රාමික ආබාධිත රණවිරුවන් සඳහා යෝජිත සේවා විශ්‍රාම වැටුප් චක්‍රලයකය වහම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් මේ අතර සිය ඉල්ලීම් වලට මෙතෙක් රජය අවධානය යොමු කර නොමැති බව පවසමින් විශ්‍රාමික ආබාධිත සෙමළුන් 7 දෙනෙක් මෙවන විට උපවාසයක්ද ආරම්භ කර තිබෙනවා. මේ අතර අද එම ස්ථානයේ සිවිල් සංවිධාන කිහිපයක සහභාගීත්වයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක්ද පැවැත්වුණා. ආණ්ඩුවට මේක ඉෂ්ට නොකළොත් එක්තරා විදිහකින් රජයට මහා සාපයක් වෙනවා. අනිත් එක ආණ්ඩුවේ බරපතල යුතුයකමක් පැහැරීමක් වෙනවා. මේ අයට වෙන මොකවත් නෙවෙයි මේ සේවා විශ්‍රාම වැටුම චක්‍රලයක පළ වුණේ 2015 7:30 එදින සිට හිඟ විශ්‍රාම වැටුප් ගෙවන්න තියෙන. රට බේරගත්තු රණවිරුවගේ ඔය තියෙන හිඟ වැටුපුත් එක්ක මේ වැටුප පරිවර්තනය කරන්න තියෙන පෙරේතකමට තමයි මේ වැඩේ කරන්නේ. මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරුවේ විරෝධතාවයේ නිරත ආබාධිත රණවිරුවන්ගේ සුවදුක් විමසීම සඳහා එම ස්ථානයට පැමිණියා. ඒක අනුමතය දීලා ඉවරයි. අපි මේක පාර්ලිමේන්තුවේ අපි ඒක පාර්ලිමේන්තුවේදී ගන්නවා. දැන් ඔයාලා කියපු එක හරි. ප්‍රභාකරන් ඔයාලට වෙඩි දිනකොට බැලුවේ නැහනේ වයස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩු පක්ෂයේ ඉන්න කට්ටියටත් අපි මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්නම් කියලා කියන්න කියලා ජනාධිපතිවරයාට. එයා චෝදනා කරේ අපිට නෙවෙයිනේ. ඒක ගොඩනගලි දැන් ඉන්නවා. ඒ අයට මේ ආණ්ඩුවේ මේ දැන් උදව් කරනවා. එවනම් ඒක ජනාධිපතිවරයා, ආරක්ෂක ලේකම්වරයා, මේ හමුදාපතිවරයා මේවට උත්තර දෙන්න ඕනේ. එයාලා මේ තත්ත්වය ඇති කරගෙන තියෙන්නේ. මේක සම්පූර්ණ මඩ ගැහිලා බොරුවක් කියන්න දෙයක් නැති වුණාම කට දෙන එකක් කියලා බේරෙන්නනේ හදන්නේ. මම කියන්නේ නැහැ. ආණ්ඩුවේ නම් කිසිම ඕන දෙයක් කරන්න පුළුවන්. මා බැංකු බංකොල්ලේ කණ්ඩ හැකි. ඒ මං බංකොල්ලේ කාලා බේරෙන්න පුළුවන්. ඉතින් ඒවා මේ ආණ්ඩු පක්ෂයේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ නේ. දැන් තවත් පුවත් කිහිපයක් සමගින් සිව්දෙස විශේෂාංගය. කොළඹ මියුසියස් විද්‍යාලයේ ශ්‍රවණාකාරයේ ඉහළම තට්ටුවේ අද පස්වරුවේදී ගින්නක් හටගත්තා. මෙලෙස ගිනිගෙන තිබෙන්නේ නවීන තාක්ෂණයෙන් යුතුව මෑතකදී ඉදිකරුණු මියුසියස් විද්‍යාලයේ ශ්‍රවණාගාරයයි. සූරිය වැව නමඩගස්වැව ප්‍රදේශයේ මහවැලි සංවර්ධන අධිකාරියට අයත් වනවගාවක් අද උදෑසන මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් විසින් දෝසර කර තිබෙනවා. එහිදී පැමිණ සිටි මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට හා පොලිසියට ගම්වාසීන්ගෙන් එල්ල වූයේ දැඩි විරෝධයක්. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන් යලිත් හමුවෙමු රාත්‍රී 10ට.